2020 උසස් පෙළ විභාගයේ ජීව විද්‍යාව විෂය සිදු කරන සිසුන් වෙනුවෙන් ඉදිරිපත් කරන ආදර්ශ ප්‍රශ්න පත්‍ර මාලාවේ පළමු ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ රචනා කොටසේ විස්තර කිරීම මේ වීඩියෝ එකෙන් මම ගෙන එනවා. ඔබට මේ පේපර් එක ලැබිලා නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔබේ ඊමේල් ලිපිනේ හරි WhatsApp අංකය හරි කමෙන්ට් කරන්න. එතකොට මම ඔබ වෙත මේ පේපර් එක එවන්නම්. MCQ structured essay and essay කියන full paper එක ඔබ වෙත ලැබුණු පසු ඔබ ප්‍රශ්න පත්‍රය උත්සාහ කර පිළිතුරු නිවැරදිව බලා ගැනීම සඳහා මේ වීඩියෝ එක නරඹන්න. එහෙනම් අපි බලමු පළවෙනි ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ රචනා කොටසේ පිළිතුරු. ශක්තිය නිපදවා ගැනීමේ ක්‍රියාවලියක් වන ස්වායු සසන ක්‍රියාවලිය සිදුවන ආකාරය විස්තර කරන්න කියලා පළවෙනි ප්‍රශ්නය. රචනා කොටසේ පළවෙනි ප්‍රශ්නය කියන්නේ දෙවෙනි පේපර් එකේ පස්වෙනි ප්‍රශ්නයනේ. එතකොට පස්වෙනි ප්‍රශ්නයේ විදිහට අපිට දෙනවා මේ කියලා. දැන් ඔබ මේ දැක්කේ නැති දෙයක් මේ පේපර් එකේ සමහර විට දකි. මොකද්ද මේ පස්වෙනි කොටසට අදාළව A සහ B කියලා අණු කොටස් දෙකක් තියෙනවා. ඔබට පේනවා ඇති. නමුත් කලින් පාස් පේපර්ස් වල මේ විදිහට පස්වෙනි කොටසේ A සහ B කියලා කොටස් දෙකක් නැහැ. නමුත් මේ පවතින වාතාවරණය සමග උසස් පෙළ විභාගය පැවතුනහොත් විෂය නිර්දේශ ආවරණය වූ සිසුන්ටත් විෂය නිර්දේශ ආවරණය නොවූ 13 ශ්‍රේණිය 3 වන වාරය පාඩම් ආවරණය නොවූ සිසුවෙකුටත් සම්පූර්ණ ලකුණු ලබාගත හැකි පරිදි වැඩිපුර ප්‍රශ්න මම මේ පේපර් එකේ ගෙන එනවා. එතකොට මේක ආදර්ශ ප්‍රශ්න පත්‍රයක්. විභාග දෙපාර්තමේන්තුවෙන් මේ ක්‍රමයට හෝ වෙනත් ක්‍රමයකින් ඔබට කිසිම අසාධාරණයක් නොවන ආකාරයෙන් ප්‍රශ්න ලබා දේවි. මේක ටාගට් එකක් විදිහට මම දෙන්නේ. වැඩිපුර ප්‍රශ්න ඔබට ලබා දුන්නොත් ඒ විදිහට මේක මේ ගෙස් එකක් නැත්තම් මම මේ උපකල්පනයක් කරලා තමයි මේ ඉදිරිපත් කරන්නේ. එතකොට සෑම කොටසකම 5 වෙනි 6 වෙනි 7 වෙනි 8 වෙනි සහ 9 වෙනි ප්‍රශ්නවල 5 6 7 8 9 කියන ප්‍රශ්න සියල්ලගේම A සහ B කියලා කොටස් දෙකක් තියෙනවා. එතකොට මේ A සහ B කියන කොටස් දෙකෙන් එක කොටසයි ඔබ කළ යුත්තේ. එතකොට A හෝ B කියලා තියෙනවා. එතකොට A කොටස හරි B කොටස හරි දෙකෙන් එකක් පමණයි ඔබ කළ යුත්තේ. හැබැයි එකම ප්‍රශ්නයේ A කොටසයි B කොටසයි දෙකම කළොත් ඔබට ලකුණු ලැබෙන්නේ නැහැ. එතකොට ඒ කොටස් දෙකටම ලකුණු ලැබෙන්නේ නැහැ. එක කොටසකට පමණයි ලකුණු ලැබෙන්නේ. ඒ නිසා මම දැන් මේකදී යොමු කරලා තියෙන පස්වෙනි ප්‍රශ්නයේ කොටස් දෙකක් A B කියලා ඔබ කළ යුත්තේ A හෝ B කොටසෙන් එක ප්‍රශ්නයකට පිළිතුරු විතරයි. එතකොට හිතන්න ශක්තිය නිපදවා ගැනීමේ ක්‍රියාවලියක් වන ස්වායු සසනය ක්‍රියාවලිය සිදුවන ආකාරය විස්තර කරන්න. එතකොට මේ කොටස A කියන කොටස ඔබ තෝරා ගත්තොත් පිළිතුරු ලියන ආකාරය අපි බලමු. දැන් B කියන කොටස තෝරගත්තොත් A කොටස නැවත ලියන්න අවශ්‍ය නැහැ. ඒකයි මම කියන්නේ. නමුත් මේ ආකාරයෙන්ම විභාගයට පැමිණේවි කියලා කියන්න බෑ. මේ උපකල්පනයක් විදිහට ඉදිරිපත් කරේ සියලුම දරුවන්ට සම්පූර්ණ ලකුණු ලබාගත හැකි පරිදි පේපර් එක හදලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ ඒ විදිහටම 6 වෙනි ප්‍රශ්නේ A සහ B කියලා කැපිටල් A B කියලා කොටස් දෙකක් තියෙනවා. මේ කොටස් දෙකෙන් එක කොටසයි තෝරාගත්ත යුත්තේ. 7 වෙනි ප්‍රශ්නයත් ඒ වගේ. 8 වෙනි ප්‍රශ්නයත් ඒ වගේ. 9 වෙනි ප්‍රශ්නයත් ඒ වගේ. දැන් ඔබ දන්නවා 10 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ කෙටි සටහන් ලියන්න. කෙටි සටහන් ලියන කොටසට AB කියලා කොටස් දෙකක් මම දුන්නේ නේ. එතකොට මේ 10 වෙනි ප්‍රශ්නේ තෝරගන්නවා නම් මේ කියන මාතෘකා 3 යටතේ ඔබ කෙටි සටහන් ලිවිය යුතුයි. අපි මුලින් බලමු ප්‍රශ්න මොනවද දීලා තියෙන්නේ කියලා. එතකොට පහේ B කොටසට මම දීලා තියෙනවා ශූන්‍යාෂ්ටික DNA ඇසුරුම්කරණයේ පියවර සැකෙමින් විස්තර කරන්න. ප්‍රාග්ඥාෂ්ටික සහ ශූන්‍යාෂ්ටික DNA ප්‍රතිවලිතේ සමානතා සහ වෙනස්කම් පැහැදිලි කරන්න. එතකොට මේ 7 වෙනි පාඩම. උඩින් තියෙන A කොටසෙන් පෙන්වන්නේ දෙවෙනි පාඩම. එහෙනම් දෙවෙනි පාඩමින්
නුත් ප්‍රශ්නයක් තියෙනවා. 7 වෙනි පාඩමෙනුත් ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඔබට හැකිනම් 7 වෙනි පාඩම ඉගෙනගත් සිසුවෙකුට 7 වෙනි පාඩමෙන් ලැබෙන ප්‍රශ්න පහසුයි නම් ඒක තෝරගන්න පුළුවන්. එතකොට මෙතනත් බලන්න ශාක තුල දැකිය හැකි අක්‍රීය ජල පරිවහන ක්‍රම විස්තර කරන්න, රික්තකයක් සහිත සෛලයක් සංශුද්ධ ජලයේ ගිල්ලුව විට සිදුවන ක්‍රියාවලිය පැහැදිලි කරන්න. එහෙම නැත්නම් දීලා තියෙනවා පරිසරය පාඩමෙන් ජෛව විවිධත්වයේ මුහුණ පා ඇති තර්ජන පැහැදිලි කරන්න. එතකොට B කොටසේ තියෙන්නේ A කියලා කොටසක් විතරයි. කියන්නේ B කොටසේ එක කොටසයි තියෙන්නේ. A B කියලා අණු කොටස් දෙකක් නැහැ. ඒ විදිහට 7 වෙනි පාඩම මිනිස් හෘදේ සන්නායක පද්ධතිය විස්තර කරන්න, විද්‍යුත් කන්තුක රේඛන සටහන පැහැදිලි කරන්න. එහෙම නැත්නම් ඔබට තෝරගන්න පුළුවන් වෛරස් දැන් මේ ශුද්ධ ජීව විද්‍යාව යටතේ ලාක්ෂණික ලක්ෂණ සහ රූපාකාරය විස්තර කරන්න, බැක්ටීරියා භක්ෂකයෙකුගේ ජාරක චක්‍රය පැහැදිලි කරන්න. 8 වෙනි පාඩම යටතේ වෘක්කාණුවක ව්‍යුහය සැකෙමින් විස්තර කරන්න, ශ්‍රී ලංකාවේ හඳුනා නොගත් නිදංගත වකුගඩු රෝගය පිළිබඳ කෙටියෙන් විස්තර කරන්න. මේ කොටස හරි නැත්නම් ඔබට තෝරගන්න පුළුවන් B කියන කොටස. මොකද්ද B කොටසෙන් එන්නේ මේකත් මේ ශුද්ධ ජීව විද්‍යාවට අදාළ ප්‍රශ්නයක්. පානීය ජලය පිරියම් කිරීමේ ක්‍රියාවලිය විස්තර කරන්න. කාර්මික අපජලය කළමනාකරණය කිරීමේ මූලධර්ම සහ ප්‍රධාන පියවර විස්තර කරන්න. 9 වෙනි කොටසේ මානව සමය ව්‍යුහය පැහැදිලි කරන්න, මානව සමෙහි කෘත්‍යයන් විස්තර කරන්න. එහෙම නැත්නම් ඔබට B කොටස තෝරගන්නත් පුළුවන්. පරිසර සංරක්ෂණයට අදාළ ජාත්‍යන්තර සම්මුති පිළිබඳ විස්තර කරන්න. 10 වෙනි කොටසේදී කෙටිසටහන් ලියන්න ඔබට ලබා දීලා තිනවා ජෛව ආතති ප්‍රදාහක ප්‍රතිචාරය, ආකියා අධිරාජධානිය. දැන් මේ ප්‍රශ්න ටික විතරයි මම කීවේ තාම. ඒතකොට මේ පේපර් එක ඔබට ලබා ගන්න පුළුවන් ෆුල් පේපර් එකම, ඒ කියන්නේ මේ මොඩල් පේපර් 1 වල කොටස් 3ම කමෙන්ට් සෙක්ෂන් එකේ ඊමේල් ලිපිනේ හරි WhatsApp අංකේ හරි කමෙන්ට් කරන්න. බලමු අපි පිළිතුරු. ශක්තිය නිපදවා ගැනීමේ ක්‍රියාවලියක් වන ස්වායු සසන ක්‍රියාවලිය සිදුවන ආකාරය විස්තර කරන්න. එතකොට බලමු අපි අණුක ඔක්සිජන් ඇති විට කියලා ඔබ ලියලා තියෙනවා නම් දැන් පිළිතුරු ලියවට පස්සේනේ මේ වීඩියෝ එක ඔබ බලන්නේ. එතකොට මේත් එක්කම හරි වැරදි ලකුණු කරගෙන ගිය හැකියි. අණුක ඔක්සිජන් ඇති විට කියලා තියෙනවා නම් ඒ යටින් ඉරක් ඇඳලා හරියක් දාන්න. ග්ලූකෝස් සසන උපස්තරය ලෙස යොදාගෙන. එතකොට සසන උපස්තරය ලෙස ග්ලූකෝස් තියෙනවා කියලා කොහේ හරි තියෙනවා නම් යටින් රතු පෑනින් ඉරක් ඇඳලා හරියක් දාන්න. එතකොට ඒ කොටස තියෙනවා, ඒ කොටසටයි මේ පොයින්ට් එක ලබා දුන්නේ කියලා පැහැදිලි. ඊළඟට ATP සංශ්ලේෂණය කිරීමේ ක්‍රියාවලිය කියලා තියෙනවා නම් කොහේ හරි ATP සංශ්ලේෂණය කිරීම කියන වචනේ තියෙනවා නම් හරියක් ලැබෙනවා. එතකොට මේ කොළ පාටින් දක්වලා තියෙන ස්වායු සසනය කියන්නේ ඒක අර තුන්වෙනි පියවරට අදාළ වාක්‍යයක් වචනයක් නෙමෙයි. ඒකයි මම වෙන පාටකින් දැම්මේ. එතකොට මේ තුන්වෙනි පොයින්ට් එක ලැබෙන්නේ ATP සංශ්ලේෂණය කියන එකට. ඊළඟට මේ ස්වායු සසනයේ තුලිත රසායනික සමීකරණය සම්පූර්ණයෙන් නිවැරදිව ලියලා තියෙනවා නම් එතකොට මේ ATP 32ක් ATP හරි දැන් ඒක නිවැරදි වෙන්නේ ක්‍රියාකාරී සෛල වන හර්ත්වේෂි සෛල සහ අක්මා සෛල වගේ දේවල් වලට. නැත්නම් අනිත් සෛල වලට ATP 30ක්නේ. එතකොට 32ක් හරි 30ක් හරි ATP සංඛ්‍යාවක් තියෙනවා නම් නිවැරදි. 32 හෝ 30 කියලා තියෙනවා නම් සහ තාපය භෞතික අවස්ථා සහිතව ලියලා තියෙනවා නම් ඒකට හරියක් ලබා දෙන්න. ඊළඟට ප්‍රධාන පියවර ලෙස පස්වෙනි පොයින්ට් එක ග්ලයිකොලිසිය කියන වචනේ තියෙනවා නම් එක ලකුණයි. ෆයිරුවේට් ඔක්සිකරණය සහ සිට්‍රික් අම්ල චක්‍රය. එහෙම නැත්නම් ක්‍රෙබ්ස් චක්‍රය කිව්වත් කමක් නැහැ. ඒකට තව ලකුණයි. හරියක් දාන්න යටින් ඉරක් ඇඳලා. ඔක්සිකාරක පොස්ෆොරයිලීකරණය. එහෙමත් නැත්නම් ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය කියන දෙකෙන් එකක් තියෙනවා නම් ඒත් හරි ලකුණක් දෙන්න. ඊළඟට ග්ලයිකොලිසියේදී සයිටෝසෝලය තුල සිදුවේ කියනවට එකයි. මුලින්ම කාබනික කාබන් 6ක ග්ලූකෝස් අණුවක්. මුලින්ම කාබන් 6 ග්ලූකෝස් අණුවක් කියනවට ලකුණක් දෙන්න. කාබන් 3 ෆයිරුවේට් අණු දෙකක් වෙනවා කියනවට තව ලකුණක්. එය ATP දෙකක් වැය වේ කියනවට තව ලකුණක්. ග්ලූකෝස් බිඳ දැමීමේදී පිටවන H ධන අයන 4 සහ ඉලෙක්ට්‍රෝන කියලා කොහේ හරි තියෙනවා නම් සඳහන් කරලා ලකුණක් ලැබෙනවා. NAD ධන අණු දෙකක් බවට ඔක්සිකරණය වී NAD ධන බවට ඔක්සිකරණය වී කියලා තියෙනවා නම් හරි. NADH අණු දෙකක් සාදයි කියනවට හරියක් දෙන්න. ග්ලයිකොලිසියේදී සුද්ධ ATP ලාභයේ ATP අණු දෙකයි. එහෙනම්
ග්ලයිකොලිසියේ ශුද්ධ ATP ලාභයේ ATP 2යි කියලා තියෙනවා නම් හරියක් දෙන්න. ෆයිරුවේට් ඔක්සිකරණය යටතේදී ෆයිරුවේට් අණු දෙක සක්‍රීය පරිවහණයෙන්. එතකොට සක්‍රීය පරිවහණය කියනවට හරියක්. මයිටොකොන්ඩ්‍රියා පූරකය තුලට ඇතුල් වී කියනවට එකක්. කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් පිට කර කියලා තියෙනවා නම් හරි ලකුණක්. ඇසිටයිල් කාණ්ඩයක් බවට පත් වෙනවා කියනවට ලකුණක් ලැබෙනවා. ඒතකොට මේ කිසියම් පියවරක් නැත්නම් කිසියම් පොයින්ට් එකක් ඔබේ අඩුයි නම් ඒ ලකුණ ලැබෙන්නේ නැහැ. ඔබ මේ සඳහන් මොන හෝ ස්ථානයක ඒ අදාළ ගැළපෙන විදිහට මේ පොයින්ට් එකක් තියෙනවා නම් ඒක ලකුණක් ලැබෙනවා. ඇසිටයිල් කාණ්ඩය සහ එන්සයිම A සමග. එතකොට ඇසිටයිල් කාණ්ඩය සහ එන්සයිම A සමග එකතු වෙනවා කියනවට ලකුණක් දෙනවා. ඇසිටයිල් කෝලින් A. ඇසිටයිල් සහ එන්සයිම A. ඇසිටයිල් කෝ A සාදනවා කියලා තිබ්බනම් හරි. NAD ධන දෙකක් NADH දෙකක් බවට පත් වේ කියනවට ලකුණක්. කාබන් 4 ඔක්සලෝ ඇසිටේට් කියලා තියෙනවා නම් ලකුණක් ලැබෙනවා සිට්‍රික් අම්ල චක්‍රය විස්තර කරද්දී. කාබන් 2 ඇසිටයිල් CoA සමග බැඳී කියන එකට ලකුණක් නෑ. ඒකයි මම කොළ පාටින් තියෙන්නේ. කාබන් 6 සිට්‍රික් අම්ලයේ සාදයි කියලා තියෙනවා නම් ලකුණක් ලැබෙනවා. ඒ ප්‍රතික්‍රියා ශ්‍රේණියක් මගින් කියනවට ලකුණක් ලැබෙන්නේ නෑ. ඒකයි වෙන පාටකින් දැම්මේ. ඔක්සලෝ ඇසිටේට පුනර්ජනනය කරයි කියනවට ලකුණක් ලැබෙනවා. එතකොට මේ කළු පැහැති අකුරෙන් තියෙනවට තමයි ලකුණු ලැබෙන්නේ. සිට්‍රික් අම්ල චක්‍රයට ඇතුළු එක් ඇසිටයිල් කාණ්ඩයක් මගින්. දැන් මෙතන ඇසිටයිල් කාණ්ඩ දෙකක් කතා වෙනවනේ මේ එකක් ගැන කියන්නේ. උපස්තර ෆොස්ෆොරයිලීකරණයෙන් එක් ATP අණුවක් කියලා තියෙනවනම් එක ලකුණයි. ඔක්සිකරණ ප්‍රතික්‍රියා මගින් එක් FADH2 අණුවක් FADH2 අණු එකක් කියලා තියෙනවනම් ලකුණයි. NADH අණු 3ක් සාදයි. එක් ග්ලූකෝස් අණුවක් සඳහා මෙම සංඛ්‍යාව දෙගුණ වේ. එතකොට මේ ග්ලූකෝස් අණුවකට මේ සංඛ්‍යාව දෙගුණ වෙනවා කියලා තියෙනවනම් තව ලකුණයි. ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය මයිටොකොන්ඩ්‍රියා ඇතුළු පටලය නැත්නම් මියර හරහා සිදු වෙනවා කියනවට ලකුණක් ලැබෙනවා. ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණයෙන් කියනවට ලකුණයි. එක් NADH අණුවකින් ATP 2.5ක් ලැබෙනවා කියනවට පොයින්ට් එකක්. FADH එකකින් ATP 1.5ක් ලැබෙනවා කියනවට එකක්. පෙර සෑදුණු NADH අණු 10න් සම්පූර්ණ ATP 25ක් ලැබෙනවා කියලා කොහේ හරි සඳහන් වෙලා තියෙනවා නම් ලකුණක්. FADH2 අණු දෙක මගින් ATP ඔක්කොම 1.5න් වැඩි කරලා 3ක් ලැබෙනවා කියලා දක්වලා තියෙනවා නම් ලකුණක් ලැබෙනවා. ග්ලයිකොලිසියේ සෑදුන ATP දෙකත් එකතුව. එතකොට ක්‍රෙබ්ස් චක්‍රයේදී සෑදුන ATP දෙකයි ATP හතරත් එකතුව මුළු ATP අනුගණන 32ක් ලැබේ කියලා තියෙනවා නම් තවත් ලකුණක් ලැබෙනවා. එතකොට බලන්න මේ සියල්ල ඔබ දන්න දේ නිවැරදිව විභාගයේ ලියලා එන්න ඕනේ. එතකොට මේ හැම පොයින්ට් එකකටම බලන්න ලකුණ බැගින් ලැබෙනවා. නමුත් මේ සත්‍ය වන්නේ අක්මා සෛල හර්ට් පේශි සෛල වලට පමණයි. ඒ කියන්නේ ATP 32 සත්‍ය වන්නේ මේ කියන ක්‍රියාකාරී සෛල වලට විතරයි කියලා තියෙනවට ලකුණයි. අනිකුත් සෛලවල ග්ලයිකොලිසියේ කියලා කතන්දරේ තියෙනවට ග්ලයිකොලිසියේදී NADH අණු දෙක මයිටොකොන්ඩ්‍රියා පූරකයට පරිවහණයට ATP දෙකක් වැය වෙන නිසා මුළු ATP සංඛ්‍යාව 30ක් කියලා මේ කියන කරුණු තියෙනවා නම් පොයින්ට් එකක් ලැබෙනවා. දැන් ඔබේ නිවැරදි හරි ලකුණු සංඛ්‍යාව ගණන් කරන්න. ගණන් කරලා ඔක්කොම නිවැරදි නම් ඔක්කොම ලකුණු සම්පූර්ණයෙන් තිබුණා නම් හරි ලකුණු 42ක් එනවා. නමුත් අපි මේ 42න් 38ක් තමයි මෙතනින් ඕනෑම 38ක් තියෙනවා නම් උපරිම ලකුණු ඔබට ලැබෙනවා. එතකොට 42ක් තියෙනවා නම් කොහොමත් උපරිම ලකුණු ලැබෙනවා. එතකොට ඕනෑම 38ක් සඳහා දැන් ඔබට හිතන්න හරි ලකුණු ලැබුණේ 30ක් කියලා 30 වැඩි කරන්න ඕනේ 4ෙන්. එතකොට එනවා ඔබේ ලකුණු සංඛ්‍යාව. හැබැයි දැන් 38ක්ම හරි නම් නැත්නම් 42ම හරි නම් අපි 38 වැඩි කරාම 4ෙන් 152ක් එනවානේ. නමුත් උපරිම ලකුණ විදිහට අපි ප්‍රදානය කරන්නේ 150ක්. එහෙනම් එක කොටසකට ලැබෙන ලකුණ 150ක්.
එහෙනම් ඔබේ හරි ලකුණු සංඛ්‍යාව 4න් වැඩි කරාම 150න් කීයද කියලා ලැබෙනවා. එතකොට දැන් ප්‍රශ්න අපි 4ක්නේ තෝරගන්නේ. එතකොට ප්‍රශ්න 4න් 150 ගානේ 600ක් ලැබෙනවා. එතකොට 600න් තමයි රචනා ප්‍රශ්න පත්‍රයට ලකුණු ලැබෙන්නේ. එහෙනම් පස්වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස ශූන්‍යෂ්ටික DNA ඇසුරුම්කරණයේ පියවර සැකෙවින් විස්තර කරන්න. ප්‍රාග්ඥාෂ්ටික සහ ශූන්‍යෂ්ටික DNA ප්‍රතිවලිතයේ සමානතා සහ වෙනස්කම් පැහැදිලි කරන්න. අපි බලමු මේක 7 වෙනි පාඩමට අදාළ ප්‍රශ්නයක්. එතකොට ඔබ මේක පාඩම් කරගෙන තිබුණා නම් බොහොම පහසුවෙන් ලකුණු ගන්න පුළුවන් මේ කොටස. ප්‍රෝකැරියෝටික් නියුක්ලියෝඩයේ සහ යූකැරියෝටික් න්‍යෂ්ටිය තුල කියලා තියෙනවට ලකුණක් ලැබෙනවා. ගෙනෝමය නැත්නම් DNA කියලා තිබ්බත් කමක් නැහැ. නැමීමට හා දඟර ගැසීමට ලක් වී ඇසිරීම DNA ඇසුරුම්කරණය ලෙස හඳුන්වනවා. යූකැරියෝටික් වර්ණ දේහ ඊළඟ පොයින්ට් එක හිස්ටෝන් ප්‍රෝටීන මගින් න්‍යෂ්ටිය තුල සංවිධානය වී ඇත. එතකොට මේ කියන ඕනම පොයින්ට් එකක් තියෙනවා නම් ලකුණ හරි ලකුණ බැගින් යොදන්න. DNA ප්‍රෝටීන සංකීර්ණය ක්‍රොමැටින් කියලා හඳුන්වනවා. ශූන්‍යෂ්ටික DNA ඇසුරුම්කරණයේ පියවර 4ක් තියෙනවා කියනකොට ලකුණක් ලැබෙනවා. පළමු මට්ටමේදී නැත්නම් පළමු පියවරේදී DNA ද්විත්ව හෙලික්සය හිස්ටෝන් ප්‍රෝටීන අණු 8කින් සමන්විත සංකීර්ණයක් වටා ඇති නියුක්ලියෝසෝම සාදයි. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් නියුක්ලියෝසෝම ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් කියලා තියෙනවට මාලයක පබළුමෙන් දිස් වෙනවා කියලා කියනවට මෙම දාමය නැනෝමීටර් 10ක විස්කම්භයකින් යුතුයි කියනවට අනුයාත නියුක්ලියෝසෝම සම්බන්ධ කරනවා සම්බන්ධක DNA මගින්. සම්බන්ධක DNA කියලා තියෙනවා නම් හරියක්. දෙවන මට්ටමේදී නියුක්ලියෝසෝම ඇඹරීමට ලක් වෙනවා කියලා කියන්න ඕනේ. සර්පිලාකාර රටාවකට ඇසිරෙනවා කියලා කියන්න ඕනේ. නැනෝමීටර් 30 විස්කම්භයක් ඇති ක්‍රොමැටින් තන්තු සාදනවා. එතකොට ක්‍රොමැටින් තන්තු නැනෝමීටර් 30ක් කියන කරුණු දෙකම තියෙනවා නම් හරියක් දෙනවා. තුන්වන මට්ටමේදී පුඩු ඛණ්ඩ නැත්නම් පුඩු ඩොමේන සාදනවා. පුඩු ඛණ්ඩ කියලා තිබ්බත් කමක් නැහැ. ඩොමේන කිව්වත් කමක් නැහැ. මේවා ප්‍රෝටීනමය ආධාරකයකට සවි වෙනවා කියලා කියන්න ඕනේ. මේ ව්‍යුහය නැනෝමීටර් 300ක් ඝනකම් කියලා කියන්න ඕනේ. අවසාන සිව්වන පියවරේදී පුඩු ඛණ්ඩ දඟර ගැසීමටපත් වෙනවා නැත්නම් නැමීමටපත් වෙනවා කියනවට ලකුණක්. සුසංහිත වෙනවා කියනවට ලකුණක්. අනූනන වර්ණ දේහය සාදනවා කියනවට තව ලකුණක්. යෝග කලා අවධියේ වර්ණ දේහයක වර්ණ දේහාංශයක් නැනෝමීටර් 700ක විස්කම්භයක් තියෙනවා කියනවට ලකුණක්. එතකොට මේ රූපයකුත් දැන් ඔබ ඉගෙනගෙන තියෙන දේ එච්චර අමාරුවක් නෑ රූපයක් ඇඳලා එන එක විභාගයේ තියෙන නිසා රූපේ මතක නම් දැන් මේ පියවර රූපයක් විදිහට ඇඳලා එන එක වඩාත් සුදුසුයි. එතකොට මම මේක අර අනුමාන ප්‍රශ්න පත්‍රයක් නිසා මේ රූපය කියන එකටත් ලකුණක් ප්‍රදානය කරේ මේකත් ඔබ යම් කිසි විදිහේ වැදගත්කමක් තියෙන රූපයක් ඇඳලා එන එක රචනා ප්‍රශ්නයක සුදුසු රූප සටහන් අඳින්න කියලා ආරම්භයේ තියෙනවා මේ පේපර් වල නේ. එතකොට දැන් මේ විදිහට ද්විත්ව හෙලික්සය කියලා නම් කරලා එතකොට මේක ගොඩාක් මේ හැඩ කරලා එහෙම අඳින්න අවශ්‍ය නැහැ. ද්විත්ව හෙලික්සය දැන් මේ ඔබ DNA ද්විත්ව හෙලික්සය අඳිනවනේ සාමාන්‍යයෙන් නිකන් ඇඹරුණු පියකට පෙලක් වගේ ආන් ඒ වගේ ද්විත්ව හෙලික්සයක් පෙන්වන්න. ඊට පස්සේ නියුක්ලියෝසෝම විදිහට මේ හැඩයට ඊට පස්සේ ක්‍රොමැටින් තන්තුව. එතකොට මේ විදිහටම අඳින්න අවශ්‍ය නැහැ. නිකන් අර ඝනකමත් සඳහන් කරලා පිළිවෙලට මේ ඇසිරෙන ආකාරය පුඩු ඛණ්ඩ වර්ණ දේහාංශික කොටස් සම්පූර්ණ අනුනන වර්ණ දේහය මේ විදිහට යම්කිසි රූප සටහනක් අඳිනවා නම් ඒක ඉතාම වටිනවා. එතකොට මම ඒකට එක පොයින්ට් එකක් ඒ නිසා දුන්නා. ඊළඟට ඒ ප්‍රශ්නේ B කොටස ප්‍රාග්ඥාෂ්ටික සහ ශූන්‍යෂ්ටික DNA ප්‍රතිවලිතයේ සමානතා සහ වෙනස්කම් පැහැදිලි කරන්න. සමානතා ද්විත්ව දාම දඟර ලිහීමට DNA හෙලිකේස් භාවිතා වෙනවා. ප්‍රාග්ඥාෂ්ටිකයෙන්ගෙත් භාවිතා වෙනවා. ශූන්‍යෂ්ටිකයෙන්ගේ DNA හෙලිකේස් තමයි භාවිතා වෙන්නේ. බහු අවයවීකරණ ප්‍රතික්‍රියාව DNA පොලිමරේස් මගින්. ඒක සමානතාවයක්.
ප්‍රතිවලිත වීම ආරම්භ වෙන්නේ අර විශිෂ්ට අනුක්‍රමයක් අපි එකක් කියවා ඒකට ඔරි ප්‍රදේශය කියලා. නැත්නම් ප්‍රතිවලිත ආරම්භයට තමයි origin of replication කියන්නේ ඔරි කියලා කියන්නේ. ඒතකොට මේ කියන වචන තුනෙන් ඕන එකක් කියලා ප්‍රතිවලිත ආරම්භ වෙන්නේ විශිෂ්ට අනුක්‍රමයක් වන විශිෂ්ට අනුක්‍රමයකින් නැත්නම් ඔරි ප්‍රදේශයෙන් නැත්නම් ප්‍රතිවලිත ආරම්භය කියන ස්ථානයේ. තවත් සමානකමක් තමයි ඇසුරුණු DNA ටොපෝයිසොමරේස් මගින් ඉහිල් වෙනවා. පෙරටු සහ ප්‍රමාදී කියන දාම ඇතිවීමත් සමානතාවයක්. RNA මූලික සෑදීම සහ ප්‍රතිස්ථාපනය මේ දෙකේම සිදු වෙනවා. දැන් ඔබ මේ පාඩම ඉගෙනගෙන තියෙනවා නම් මේ කියන්නේ මොනවද කියලා දන්නවා. ඒතකොට මගේ වීඩියෝ වලත් මම පැහැදිලි කරලා තියෙනවා DNA තාක්ෂණය යටතේ තියෙන වීඩියෝස් වල. ලයිගේස් මගින් හිදැස් මුද්‍රා තැබීම මේ දෙගොල්ලන්ගෙම සිද්ධ වෙනවා. හැබැයි වෙනස්කම් විදිහට ශූන්‍යෂ්ටික DNA බැක්ටීරියාවේ චක්‍රීය DNA අණුවට වඩා බෙහෙවින් විශාලයි. මේක වෙනස්කමක්. ඒ වගේම ප්‍රාග්න්‍යෂ්ටිකයින්ගේ ඔරි එකක් තියෙනවා. නමුත් ශූන්‍යෂ්ටිකයින්ගේ ඔරි ගණනාවක් තියෙනවා. ඒක පොයින්ට් දෙකක් විදිහට මම ගත්තේ. DNA polymerase එන්සයිමේ ව්‍යුහය ශූන්‍යෂ්ටික සහ ප්‍රාග්න්‍යෂ්ටිකයින්ගේ වෙනස්. දැන් DNA polymerase එන්සයිමේ තිබ්බට අර ව්‍යුහය වෙනස් ඒ එන්සයිමේ. ප්‍රාග්න්‍යෂ්ටික DNA ප්‍රතිවලිතය අඛණ්ඩව සිදු වෙනවා. නමුත් ශූන්‍යෂ්ටික ප්‍රතිවලිතය සිද්ධ වෙන්නේ කොයි කාලෙද? සෛල චක්‍රයේ S කලාවේදී පමණනේ. එතකොට මේ කියන A සහ B කොටස් වල සම්පූර්ණ පොයින්ට්ස් එකතු කරාම හරි ලකුණු එකතු කරාම ඔබට 42ක් පමණ පැමිණේවි. එතකොට නමුත් ඕනෑම 38ක් ඕනෑම කරුණු 38ක් සඳහා 4න් වැඩි කරලා ලකුණු 152ක් ලැබෙනවා. හැබැයි උපරිම ලකුණ 150යි. එහෙනම් මේ AB කියන කොටස් දෙකේ කියන්නේ simple A simple B කියන කොටස් දෙකේ සම්පූර්ණ හරි ලකුණු ඔබට ආව නම් 25ක්. ඒ 25 4න් වැඩි කරාම එනවා 150න් කීයද කියලා. එහෙනම් බලමු අපි 6 වෙනි ප්‍රශ්නේ A කොටස. දැන් A හෝ B කියන capital A හෝ capital B කියන කොටස් වලින් එකක් නේ තෝරගන්නේ. අපි බලමු දැන් capital A තෝරගත්තොත් 6 කොහොමද උත්තර එන්නේ කියලා. ශාක තුල දැකිය හැකි අක්‍රීය ජල පරිවහන ක්‍රම විස්තර කරන්න. රික්තයක් සහිත සෛලයක් සංශුද්ධ ජලයේ ගිල්ලූ විට සිදුවන ක්‍රියාවලිය පැහැදිලි කරන්න. ඒතොර අර ජල විභව අණුව තමයි පැහැදිලි කරන්න ඕනේ. බලමු simple A අක්‍රීය ජල පරිවහන ක්‍රමනේ. කෙටි දුර අක්‍රීය පරිවහන ක්‍රම ලෙස මොනවද තියෙන්නේ? විසරණය කියනවට ලකුණයි. ආශෘතිය කියලා තියෙනවට ලකුණයි. නිපාණය, පහසු කළ විසරණය, දිගුදුර පරිවහන ක්‍රම ලෙස කියනවට තව ලකුණක් දෙනවා. සමාන තොග පරිවහණය කියනවට තව ලකුණක් දෙනවා. පරිවෘත්තීය ශක්තිය නැත්නම් ATP අවශ්‍ය නොවේ කියලා තියෙනවට ලකුණයි. අණු වල සිදුවන අහඹු චලනය නිසා සාන්ද්‍රණය වැඩි තැනක සිට සාන්ද්‍රණය අඩු තැනකට සාන්ද්‍රණ අනුක්‍රමණයක් ඔස්සේ කියනවට තව ලකුණක් ගමන් කිරීම සිද්ධ වෙනවා. උදාහරණ ජලය, ජලයේ ද්‍රාව්‍ය සංයෝග, සෛල බිත්ති හරහා විසරණය උදාහරණ දීලා තියෙනවා නම් ලකුණයි. වරණීය පාරගම්‍ය පටලයක් හරහා නිදහස් ජලාණු විසරණය වීම ආශෘතිය කියලා කියනවට ලකුණක් තව ලැබෙනවා. ජලකාමී ද්‍රව්‍ය මගින් ජලාණු භෞතිකව අධිශෝෂණය නිපාණයයි කියලා තියෙනවට ලකුණයි. උදාහරණය දෙනවට ලකුණයි. ජලාණු සෙලියුලෝස් බිත්ති මගින් අධිශෝෂණය. ජලය සහ ජලකාමී ද්‍රව්‍ය පටලයක් කරහා පිහිටා ඇති පරිවාරක ප්‍රෝටීන ආධාරයෙන් මේ පරිවාරක ප්‍රෝටීන කියනවට ලකුණක් තියෙනවා. අක්‍රීයව පරිවහනය පහසු කළ විසරණයයි. පීඩන අනුක්‍රමණයක් ඔස්සේ මුළු ද්‍රාවණයම ගමන් කිරීම තොග ප්‍රවාහය කියලා හඳුන්වලා තියෙනවට ලකුණයි. දැන් ඒ 6 වෙනි ප්‍රශ්නේ කැපිටල් A වල සිම්පල් B කොටස රික්තයක් සහිත සෛලයක් සංශුද්ධ ජලයේ ගිල්ලූ විට සිදුවන ක්‍රියාවලිය. සංශුද්ධ ජලයට උපරිම ජල විභවයක් තියෙනවා කියනවට ලකුණයි. ඒ අගය කීයද? මෙගා පැස්කල් 0.0යි. සෛලයක් යනු ජලය අඩංගු පද්ධතියක් කියනවට ලකුණයි. ඒ නිසා සෛලයකට ජල විභවයක් තියෙනවා. මෙතන සයිටෝසෝලය කියලා තියෙන්න ඕනේ. සයිටෝසෝලයේ විවිධ ද්‍රව්‍ය දිය වෙලා තියෙන නිසා කියනවට ලකුණයි. සෛල තුල ජල විභවය 0ට වඩා අඩුයි කියනවට ලකුණක් ලැබෙනවා. සෛලයේ සංශුද්ධ ජලයේ ගිල්ලුවාට පස්සේ ඊළඟ පොයින්ට් එක තමයි සෛලය තුරට ආශ්‍රිතයෙන් ජලය ඇතුළු වෙනවා කියලා තිබ්බොත් කොහේ හරි ලකුණක් ලැබෙනවා. ප්‍රාග් ප්ලාස්ටේ ඉදිවීමට පටන් ගන්නවා කියනට ලකුණයි. ප්ලාස්ම පටලයේ සෛල බිත්තිය මත තෙරපුවයි. එවිට සෛල බිත්තිය මගින් ප්‍රාග් ප්ලාස්ටේ මත ශූන්‍යතා පීඩනයක් ඇති කරනවා කියනට ලකුණයි.
පීඩන විභවය ක්‍රමයෙන් වැඩි වේ. පීඩන විභවය ද්‍රාව්‍ය විභවයට සමාන වනතුරු ජලය ඇතුළු වේ. ඊළඟ එක එවිට සෛලය තුල ජල විභවය මෙගාපැස්කල් බිඳුවක් වෙනවා. ඊළඟ එක ජල ගමන ගතික සමතුලිතතාවයට පත් වෙනවා. ඒ කියන්නේ සංශුද්ධ ජල ගමනක් කිසි දිශාවකට සිද්ධ වෙන්නේ නැහැ. ගතික සමතුලිතතාවයට පත් වෙනවා. තව දුරටත් ශුද්ධ ජල ගමනක් සිදු නොවේ. සෛලය පූර්ණ ශූන්‍ය තත්වයට පත් වෙනවා. එතකොට මේ කියන කරුණු වලින් ඕනෑම කරුණු නැත්නම් හරි ලකුණු ඔබට 38ක් ආවන ඕනෑම 38ක් ඕනෑම කරුණු 38ක් සඳහා ලකුණු 4න් වැඩි කරලා 150න් කීයද කියලා ලබා ගන්න. ඔබ 6 වෙනි ප්‍රශ්නේ B කොටස කැපිටල් B කොටස තෝරගත්තා කියලා හිතමු. A කොටස අමාරු නිසා B කොටස තෝරගත්තොත්. B කොටස යහන්නේ ජෛව විවිධත්වයේ මුහුණ පායිති තර්ජන පැහැදිලි කරන්න. ඊට වාසස්ථාන අහිමි වීම, අධි පරිභෝජනය, පරිසර දූෂණය, ආක්‍රමණික විශේෂ හඳුන්වා දීම, දේශගුණික විපර්යාස ඕවා කියනවට ලකුණු බැගින් ලැබෙනවා. මේවා තමයි තර්ජන. මිනිසා ආහාර ද්‍රව්‍ය වගා කිරීමට, ද්‍රව්‍ය ලබා ගැනීමට, ජනාවාස ගොඩනගා ගැනීමට ස්වභාවික පරිසර පද්ධතිය අත්පත් කර ගන්නවා. ඊට පස්සේ ශාක සතුන් නොනැසී ජීවත් වීමට අවශ්‍ය තත්ත්ව කියලා තියෙනවා නම් ලකුණයි. වෙනස් කිරීම හෝ ඉවත් කිරීම සිදු වෙනවා. කෘෂි කර්මාන්තය සහ ඉදි කිරීම නිසා ජීවින්ගේ මුල් වාසස්ථාන අහිමි වේ. ප්‍රතිඵල ලෙස ජෛව විවිධත්වය විනාශ වේ කියලා තියෙනවා නම් ලකුණයි. උදාහරණයක් දීලා තියෙනවා නම් මීගමුව පුත්තරම කියන කලපුවල ඉස්ස වගාව නිසා කඩොලානි ජෛව විවිධත්වය විනාශ වෙනවා කියලා තිබ්බොත් ලකුණක් ලැබෙනවා. ජෛව විවිධත්ව නිමැවුම් ඵල ලබා ගන්නා ශීඝ්‍රතාවය ප්‍රකෘති තත්ත්වයට පත්වීමේ ශීඝ්‍රතාවයට වඩා වැඩි නිසා ජෛව විවිධත්වයේ සහ මුලින්ම නැතිවීමේ තර්ජනයට ලක්වීම තමයි අධිපරිභෝජනය කියලා කියන්නේ. උදාහරණ ශ්‍රී ලංකාවේ කොතල හිඹුටු අධික ලෙස අපනයනය. ඒ වගේම ශ්‍රී ලංකාවේ වෙරළ තීරයෙන් ලබා ගන්න මුහුදු කැකිරි අපනයනය. බලන්න මේවා මතකයි නම් මේ හැම එකටම පොයින්ට් එකක් ලැබෙනවනේ. වාතයේ ජලයේ පසට අනවශ්‍ය ද්‍රව්‍ය එකතු වීම පරිසර දූෂණය කියලා සරලව හඳුන්වන්න පුළුවන්. බහුලව භාවිතා වන කෘෂි රසායනික ජල ස්කන්ධ තුල ගොඩ ගැසී සුපෝෂණය වී ඇල්ගී අතිගහණය නිසා ජලජ පරිසර පද්ධතිවල ඔක්සිජන් ඌන කලාප නිර්මාණය වේ. මසුන් සහ ජලජ විශේෂ විනාශ වේ. කඳුකර තේ වගාවට යොදන කෘත්‍රිම පොහොර ගංගා දූෂණය කරයි. සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ් N2O වායු නිසා අම්ල වැසී ඇති වේ. එමගින් ශාක අංකුර බීජ පත්‍ර මුල් විනාශ වෙනවා. එතකොට මේ ශාක වල මේ කොටස් මේ සෑම කොටසක්ම අවශ්‍ය නැහැ. ඉතින් ශාක අංකුර බීජ පත්‍ර මුල් මේ වගේ කොටස් දෙකක් වමන තියෙනවා නම් දැන් ශාක විනාශ වෙනවා කියන අදහස තමයි තියෙන්න ඕනේ. ආගන්තුක ශාක සහ සතුන් ස්වභාවික භූගෝලීය පරිසරයෙන් පිට පැතිර යාම ජෛව විවිධත්වය හානි කරයි. එතකොට ආගන්තුක ශාක හා සතුන් ස්වභාවික භූගෝල පරිසර තුළ පැතිර යනවා කියනකට ලකුණක් ලැබෙනවා. දේශීය විශේෂ සමග තරඟ කිරීම, ගොදුරු කර ගැනීම, දේශීය විශේෂ නෂ්ට වීමට හේතු වෙනවා කියනවට ලකුණක් ලැබෙනවා. උදාහරණ විදිහට මේ ගඳපාන කියන ශාකයේ විෂ පත්‍ර සුන්බුන් පසට එකතු කරපුවාම වෙනත් ශාක ප්‍රෝහණය වළක්වනවලු. ගිනි තන නිපදවන ලැබු ගිනි කියන්නේත් මේ අර ආක්‍රමණික අර විදේශීය විශේෂ නිසා ඇතිවන තර්ජනයක්. ප්‍රබලම දීර්ඝකාලීනම තර්ජනය වන්නේ දේශගුණ විපර්යාසයයි කියන පොයින්ට් එක තියෙනවා ලකුණක්. ආන්තික උෂ්ණත්ව දරුණු නියං, මුහුදු මට්ටම ඉහළ යාම, වර්ෂාපතනය අඩුවීම, ප්‍රාදේශීය ජල ගැලීම්, ප්‍රයෝජ්‍ය ජල ප්‍රමාණය අඩුවීම කියන මේ උදාහරණ වලින් ඕනෑම තුනක් තියෙනවා නම් එක පොයින්ට් එකක් ලැබෙනවා. මෙමගින් ජීවීන් නෂ්ට වීම සිදුවේ. හෝ අන්තරායට ලක්වීම සිදුවේ. සිදුවන බලපෑම් ලෙස භෝගවල වර්ධක ඍතු වෙනස් වීම, ව්‍යාප්ති පරාස වෙනස් වීම, සතුන්ගේ ඍතුමය අභිජනන රටා වෙනස් වීම කියන මේ වගේ ඕනෑම බලපෑම් එකක් හරි තියෙනවා නම් පොයින්ට් එකක් ලැබෙනවා. එතකොට මේ කොටසටත් ඔබේ පොයින්ට්ස් ගාන ලකුණු දැන් 4ෙන් වැඩි කරලා 150න් කීයද කියලා ලබා ගන්න පුළුවන්. ඊළඟට 7 වෙනි ප්‍රශ්නය. 7 වෙනි ප්‍රශ්නයේ
ඒ කොටස ඔබ තෝරගත්තොත් දැන් 7 වෙනි ප්‍රශ්නේ AB කියලා කොටස් දෙකක් තියෙනවනේ. ඒ කොටස තෝරගත්තොත් මිනිස් හෘදයේ සන්නායක පද්ධතිය විස්තර කරන්න. විද්‍යුත් කන්තුක රේඛන සටහන පැහැදිලි කරන්න. බලමු සන්නායක පද්ධතිය ගැන. හෘදය තමා විසින්ම විද්‍යුත් ආවේග ජනනය කරගනී. අභ්‍යන්තර හෘද ස්පන්දන වේගය වැඩි කිරීම අනුවේගී ස්නායු තන්තු තියෙනවා වැඩි කිරීමට. අඩු කිරීමට මොනවද තියෙන්නේ? ප්‍රත්‍යානුවේගී ස්නායු තන්තු තියෙනවා. නියම තියෙනවා නම් ලකුණක් ලැබෙනවා. ස්නායු තන්තු මයෝකාඩියමේ පැතිරිලා තියෙනවා කියනට ලකුණයි. හෘද සන්නායක පද්ධතිය සමන්විත වන්නේ කියනට ලකුණක් ලැබෙන්නේ SA ගැටය නැත්නම් සයිනෝ හෘද කර්ණික ගැටය. AV ගැටය කර්ණික කෝෂික ගැටය. කර්ණික කෝෂික ගොනුව AV ගොනුව හිස් කදම්බය හා පර්කින්ජ් තන්තු. එතකොට මේවට පොයින්ට් එක බැගින් ලැබෙනවා. ඊළඟට මම මේ රූප සටහනකුත් ඔබ ඇඳලා ලකුණු කරනවට එක පොයින්ට් එකක් ලබා දුන්නා. එතකොට මේ පුරුද්දක් විදිහට රචනා ප්‍රශ්නවල යද්දී නිකමට රූප සටහනක් මේ විදිහට ඇඳලා එන්න පුරුද්දක් කරගන්න. එතකොට ප්‍රශ්නයක් නෑ. සමහරලාට රූප සටහන ඇඳගත්තට පස්සේ අර රචනා ප්‍රශ්න ලියන්න ඕනේ තොරතුරුත් මතක් වෙලා එනවා. ඒ නිසා මේක මේ පුරුද්දක් විදිහට මේ විදිහට මම ඒ හින්දා එකට මේ පොයින්ට් එකක් දුන්නා. SA ගැටය, AV ගැටය තියෙන ස්ථාන, පර්කින්ජ් තන්තු දැන් මේ AV ගැටයෙන් පැන නගිනවා. ශාකනය වෙච්ච කර්ණික කෝෂික ගොනුව වම් කර්ණික කෝෂික ගොනුව දකුණු කර්ණික කෝෂික ගොනුව කියලා ශාකනය වෙනවා නේද? ඊට පස්සේ ඒවා පර්කින්ජ් තන්තු වලින් තමයි කෙලවර වෙන්නේ. SA ගැටේ විශේෂිත කුඩා සෛල ස්කන්ධයක් කියනට ලකුණයි. උත්තර මහා ශිරාව විවෘත වන ස්ථානයට ආසන්නව තියෙනවා කියනට ලකුණයි. දකුණු කර්ණිකාවේ ඇත කියනට ලකුණයි. හෘදේ සංකෝචනය සඳහා උත්තේජ ජනනය කිරීම. හෘද ස්පන්දන ආරම්භ කිරීම. රිද්මයානුකූල ස්පන්දනය ඇති කිරීම සිදු කරනවා කියනට ලකුණයි. හෘද ගතිකරය ලෙසද හඳුන්වනවා මේ SA ගැටය. ඒකට ලකුණයි. ඊළඟට AV ගැටයේ විශේෂණය වූ කුඩා සෛල ස්කන්ධයක් කියනට ලකුණයි. වම් සහ දකුණු කර්ණිකා බිත්තිය අතර වම් සහ දකුණු කර්ණිකා බිත්තිය අතර තියෙනවා කියනවට AV ගැටය ලකුණයි. කර්ණිකාවල සිට කෝෂිකා වෙත විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණය කරනවා කියනවට හිස් ගොනුව තන්තු ස්කන්ධයක් කියනවට AV ගැටයෙන් පැන නගී වම් හා දකුණු ලෙස ශාකනය වෙනවා. හිස් ගොනුව ගැන කියන්නේ මේ. පසුව සියුම් පර්කින්ජ් තන්තු බවට පත් වෙනවා. මයෝකාඩියම පුරා AV ගොනුව මගින් ආවේග සම්ප්‍රේෂණය කරනවා. ප්‍රතිඵල ලෙස කෝෂිකා සංකෝචනය ආරම්භ වෙනවා. ඔන්න ඔය කියන පොයින්ට්ස් වලට ලකුණු ලැබෙනවා. එතකොට මේකේ දෙවෙනි කොටස B කොටස විද්‍යුත් කන්තුක රේඛන සටහනනේ. එතකොට බලමු දේහ පටක සහ තරල හොඳින් විද්‍යුතය සන්නායනය කරන බැවින් පපුව මත හෝ ගාත්‍රාවල සම මතු පිටින් ඉලෙක්ට්‍රෝඩ තැබීමෙන් හෘදයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය පිළිබඳ ගන්නා වාර්තාවක් තමයි ECG සටහනක් කියලා කියන්නේ. එතකොට ඔය කියන පොයින්ට් වල ලකුණු ලැබෙනවා. SA ගැටය මගින් ඇති කරන විද්‍යුත් සංඥාවල පැතිරීම නිරූපණය වේ. නිරෝගී පුද්ගලයෙකුගේ ECG සටහනක තරංග පහක් තියෙනවා PQRS T කියලා. ඊට පස්සේ මේ රූපය අනිවාර්යෙන් අඳින්න ඇහුවොත් ඒකට PQRS කියන සංකීර්ණය T. තප්පර 0.8ක් වගේ කුඩා කාලයක්. SA ගැටයෙන් ඇති කරන ආවේග කර්ණිකා මතින් පැතිර යාම හෙවත් කර්ණිකා විද්‍රවණය තමයි P වලින් පෙන්වන්නේ. ඒතකොට P කියන එකෙන් කර්ණිකා විද්‍රවණය පෙන්වනවා. AB ගැටයේ සිට කෝෂිකා ඔස්සේ ආවේග පැතිරීම හෙවත් කෝෂිකා විද්‍රවණය කියනකොට තව ලකුණක්. QRS සංකීර්ණයෙන් පෙන්වනවා කියනකොට තව ලකුණක්. කෝෂිකා ප්‍රතිද්‍රවණය T මගින් පෙන්වනවා. පුද්ගලයෙකුගේ හෘද ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු තරංග හැඩය චක්‍ර අතර කාලාන්තරය චක්‍රයේ කොටස් අතර කාලාන්තර මගින් ලැබේ. එතකොට මෙන්න මේ කියන simple A simple B කියන කොටස් දෙකේ ඕනෑම කරුණු 38කට 4න් වැඩි කරලා 150න් ලැබෙනවා ලකුණු. 7 වෙනි ප්‍රශ්නේ B කොටස ඔබ තෝරගත්තා කියලා හිතමු. B කොටසේ බලමු අපි ඉස්සෙල්ලාම වෛරස වල ලාක්ෂණික ලක්ෂණ සහ රූපාකාර පිළිබඳ විස්තර කරන්න. බැක්ටීරියා භක්ෂකයෙකුගේ ජාරක චක්‍රය පැහැදිලි කරන්න. ප්‍රාග්න්‍යෂ්ටික හෝ ශූන්‍යෂ්ටික හෝ නොවන අතර වෛරස සෛල සංවිධානයක් නැහැනේ. කිසිදු සෛල සංවිධානයක් නොදරයි.
ජීවිධාරක සෛල වලින් බැහැරව කිසිම පරිවෘත්තීය ක්‍රියා හෝ ප්‍රජනනය සිදු නොකරයි. එබැවින් ඔවුන් ජීවීන් ලෙස හඳුන්වනු නොලැබේ. ධාරක සෛලයට ඇතුළු වූ විට ගුණනය වී ආසාදනය සිදු කර ලාක්ෂණික ගතිගුණ පෙන්වයි. වෛරස හඳුන්වා දීමක් කරානේ. වෛරස ජීවී ධාරක සෛල තුල පමණක් ගුණනය වීම නිසා අනිවාර්ය පරපෝෂීන් වේ. તો ලාක්ෂණික ලක්ෂණ සහ රූපාකාරයනේ අපි දැන් ලක්ෂණ තමයි මේ කියන්නේ. ඔවුන් අනිවාර්ය පරපෝෂීන්. වෛරස් නිරීක්ෂණය කළ හැකි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණ පමණි. සරල ව්‍යුහ දරයි. න්‍යෂ්ටික ආම්ල දරන මධ්‍ය හරයක් තියෙනවා. කැප්සිඩේ නම් ප්‍රෝටීන ආවරණයක් තියෙනවා. කැප්සිඩේ කැප්සොමියර් නම් නිශ්චිත ප්‍රෝටීන උපඒකක ගණනාවකින් සෑදිලා තියෙනවා. ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස DNA හෝ RNA. ධාරක සෛලවල ප්‍රෝටීන් සංශ්ලේෂක යාන්ත්‍රණ මත රඳා පවතිනවා කියනවට තව ලකුණක්. වෛරස් වල තියෙනවා එන්සයිම් එකක් රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් කියන එන්සයිම් එක තියෙනවා කියනවට ලකුණක්. කැප්සිඩ වල නිර්මාණය මත මූලික රූප විද්‍යාත්මක සමමිති ආකාර දෙකක් තියෙනවා කියනවට ලකුණක්. අයිකොසොහෙඩ්‍රල් හෙලිකල් කියන දෙකම තියෙනවා නම් ලකුණයි. ඒ මත පදනම් රූපී ආකාර හතර නම් කරලා තියෙනකොට හෙලික්සීය බහුතල සංකීර්ණ ආවරිත. එතකොට දැන් මේකෙදි උදාහරණ ලබා දෙමින් මේ වෛරස් වල හැඩය දල වශයෙන් ඔබ ඇඳලා උදාහරණ සපයමින් ලියන්න. ඒකට මේ පොයින්ට්ස් ගාන මට බැලන්ස් කරගන්න ඕන නිසා මේ නම් හතර විතරක් ඔබට දුන්නට නමුත් උදාහරණයක් සහ ඒ හැඩය එහෙම අඳිනවා නම් ඒවට සමහර විට ලකුණු දෙන්න පුළුවනි. ජාරක චක්‍රය විස්තර කරන්න කියලා කියනවා. පීවර පහකින් යුතුයි. දැන් සම්බන්ධ වීම, විනිවිද යාම, ජෛව සංශ්ලේෂණය, පරිණත වීම, නිදහස් වීම. බැක්ටීරියා සෛලයේ ගැළපෙන ප්‍රතිග්‍රාහක ස්ථානයකට වෛරසය සම්බන්ධ වෙනවා. බැක්ටීරියා භක්ෂක සෛලය තුළට DNA නික්ෂේප කරනවා. මෙම ක්‍රියාවලිය බැක්ටීරියා සෛල බිති බිඳ දමන එන්සයිම් එකකින් පහසු කරනවා. ධාරක සම්පත් භාවිතා කර ධාරක සෛල ප්ලාස්මය තුල වෛරස DNA සහ ප්‍රෝටීන් ජෛව සංශ්ලේෂණය සිදු කරයි. බලන්න හැම එකටම ලකුණක් ලැබෙනවනේ. පසුව සම්පූර්ණ වෛරස් අංශු සෑදීම සඳහා DNA සහ ප්‍රෝටීන කැප්සිඩ සමූහණය වෙනවා. බැක්ටීරියා සෛල බිත්ති කැඩී විවෘත වීම. මේකට ජාරණය කියලා කියනවා. මේ ජීරණය නෙමෙයි ජාරණය නියම වචනය. බැක්ටීරියා භක්ෂක වෛරස මගින් ප්‍රේරණය වෙනවා. අලුතින් නිපදවන බැක්ටීරියා භක්ෂක ධාරක සෛලයෙන් නිදහස් වෙනවා. මේ නිදහස් වන බැක්ටීරියා භක්ෂක ආසන්න සෛල තුල ජාරක චක්‍රයක් ආරම්භ කරනවා. මේ කියන කරුණු වලින් ඕනෑම 38කට 4න් වැඩි කරලා 150න් ලකුණු ලැබෙනවා. 8 වෙනි ප්‍රශ්නේ ඒ කොටස තෝරගත්තොත් වෘක්කාණුවක ව්‍යුහය විස්තර කරන්න හඳුනා නොගත් ශ්‍රී ලංකාවේ නිදංගත වකුගඩු රෝගය පිළිබඳ විස්තර කරන්න. බලමු වෘක්කාණුවක ව්‍යුහය. වෘක්කයක ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය වෘක්කාණුවයි කියනවට ලකුණක් ලැබෙනවා. ඒතකොට වෘක්කාණු ආකාර දෙකක කියනවට ලකුණක් නැහැ. බාහික වෘක්කාණු කියනට ලකුණයි. ජක්ස්ටා මජ්ජාමය වෘක්කාණු. වැඩිපුර පිහිටන්නේ බාහික වෘක්කාණු. එක් වෘක්කාණුවක් තනි දිගු නාලිකාවකින් සහ රුධිර කේශ නාලිකා සහිත ගුච්චිකාවකින් යුතුය. බ්‍රෝමන් ප්‍රාවරය මගින් ගුච්චිකාව වට කරයි. නාලයේ අනිත් කෙළවර සංග්‍රාහක ප්‍රණාලයට සම්බන්ධයි. ඒතර කොටස් නම් කරනවට බ්‍රෝමන් ප්‍රාවරය, අවිදුර සංවරිත නාලිකාව, හෙන්ලේ පුඩුව, විදුර සංවලිත නාලිකාව කියලා කොටස් නම් කරනවට ලකුණක් ලැබෙනවා. ඊළඟට මේ විදිහට අර පුරුද්දක් විදිහට ඔබ වෘක්කාණු ඇඳලා පෙන්වන්න. එතකොට මේකදී අපි නම් කරන්න පුළුවන් මේ කියන කොටස්. ගුච්චිකාව, බ්‍රෝමන් ප්‍රාවරය, අභිවාහි දමනිකාව, අපවාහි දමනිකාව. අවිදුර සංවලිත නාලිකාව, අවරෝහණ බාහුව, හෙන්ලේ පුඩුව, ආරෝහණ බාහුව, විදුර සංවලිත නාලිකාව සහ සංග්‍රාහක ප්‍රණාලය. මේ කියන කොටස් නම් කරන්න. ඊළඟ පොයින්ට් එක බ්‍රෝමන් ප්‍රාවරයේ ඇතුළු බිත්තිය පැතලි අපිච්චද සෛල ස්තරයකින් සෑදෙනවා. ඇතුළු බිත්තිය පැතලි අපිච්චද තනි සෛල ස්තරයක් කියනට ලකුණක්. ඇතුළත සහ පිටත ස්තර දෙක අතර ප්‍රාවර අවකාශය තියෙනවා. ගුච්චිකාවට අභිවාහී සහ අපවාහී දමනිකා සම්බන්ධයි. අපවාහී දමනිකාවේ විෂ්කම්භය සාපේක්ෂව අඩුයි. එතකොට ක්‍රේෂනාලිකා ජාල දෙක තමයි පරිනාලාකාර කේශනාලිකා සහ වසා රෙක්ටා. අවිදුර සංවලිත සාපේක්ෂව
දිගින් සහ පළලින් වැඩි අවිදුර සංවලිත නාලිකාව. සරල අපිච්ච දෙන්න ආස්තරණය වෙනවා. U හැඩති කොටස කියලා කියනවා මේ හෙන්ලේ පුඩුව U හැඩති කොටසයි. හෙන්ලේ පුඩුව කියන වචනේ එන්න ඕනේ 10 වෙනි 19 වෙනි පොයින්ට් එකේ හෙන්ලේ පුඩුව U හැඩති කොටසයි. ආරෝහණ අවරෝහණ බාහුව වලින් සමන්විතයි. විදුර සංවලිත නාලිකාව සරල අපිච්ච දෙන් ආස්තරණය වේ. මේ කියන කොටස් වලට මේ පොයින්ට් වලට තමයි මම ලකුණු ප්‍රදානය කරේ. නමුත් තව මේ ආශ්‍රිතව ලියන්න පුළුවන් පොයින්ට්ස් තියෙනවා. ඒකට ඒ සියල්ල ඔබ විභාගෙදී ලියන්න. ශ්‍රී ලංකාවේ හඳුනා නොගත් නිදංගත වකුගඩු රෝගය කාලය සමග වෘක්ක ක්‍රියාකාරීත්වය අඩාල වේ. මේ තත්ත්වය හට ගැනීමට හේතුව තවමත් හඳුනාගන්න නොමැත කියලා ලියන්න ඕනේ. හඳුනා නොගත් වකුගඩු රෝගය කියන්නේ ඒකයි කියලා ලියන්න ඕනේ. හැබැයි මේක සාමාන්‍ය නිදංගත වකුගඩු රෝගයට වඩා වෙනස් කියලා ලියන්න ඕනේ. සම්මත අවදානම් සාධක එනම් දියවැඩියාව අදිරුදර පීඩනය ප්‍රවේණිකාබාධ මුත්‍රා මාර්ග ආශ්‍රිත ගැටලු බලපානවා කියනකොට එක පොයින්ට් එකයි ලැබෙන්නේ. රෝග ඇරඹීමත් සමග රෝග ලක්ෂණ හට නොගනී. රෝගීන් ප්‍රතිකාර ගැනීමට යොමු වන විට අප්‍රතිවර්තය ලෙස වෘක්ක හානි වී තිබිය හැක. ශ්‍රී ලංකාවේ බොහෝ පළාත්වල මෙම රෝගීන් හමු වෙයි. එතකොට ඔබේ සටහනේ නම් තියෙනවා මේ මොනවද පළාත් කියන එකත්. එතකොට මේ ඒවත් සඳහන් කරන්න. මේ රෝගයට හේතු සාධක කීපයක් උපකල්පනය කර ඇත. ජලය සහ ආහාර හරහා ආසනික් කැඩ්මියම් වැනි බැරලෝහ වලට නිරාවරණය වීම. ආහාර සෑදීමට බාල තත්වයේ උපකරණ භාවිතය. පානීය ජලයේ ඇති අධික ෆ්ලෝරයිඩ් ප්‍රමාණය. පලිබෝධ නාශක වලට නිරාවරණය වීම. ප්‍රවේණික සාධක මන්ද පෝෂණය විජලනය. මේ කියන පොයින්ට්ස් වලින් ඕනෑම 38ක් සඳහා 4න් වැඩි කරලා 150න් ලකුණු කීයද කියලා බලන්න. 8 වෙනි ප්‍රශ්නේ B කොටස ඔබ තෝරගත්තොත් පානීය ජලය පිරියම් කිරීමේ ක්‍රියාවලිය විස්තර කරන්න. කාර්මික අපජලය කළමනාකරණය කිරීමේ මූලධර්ම සහ පියවර විස්තර කරන්න. පානීය ජලය පිරියම් කිරීම මුලින්ම බලමු. එතකොට මේක මතක කෙනෙකුට ලේසියෙන් ප්‍රශ්න ලකුණු ලබා ගන්න පුළුවන්. බලමු. ජලය ඕනෑම අවස්ථාවක දූෂණය විය හැකියි. ජලය රෝගකාරක ක්ෂුද්‍ර ජීවීන්ගෙන් තොර කිරීම පිරියම් කිරීමයි. ක්ෂුද්‍ර ජීවීන් කියලා තියෙන්න ඕනේ එතන. නාගරික පානීය ජලය පිරිසිදු කිරීම පිරියතක පියවර 3ක් තියෙනවා. අවසාදනය සහ කැටි ගැසීම, පෙරීම, විෂ බීජ නාශනය. පළමු පියවරේදී ටැංකිය තුල ජලය රඳවා තබා ගන්නවා. අවලම්බිත අංශු තැන්පත් වීම සඳහා තියෙනවා. විශාල සංචායක තුල ජලය කාලයක් රඳවා තබනවා. ඇලම් නැත්නම් ඇලුමිනියම් පොටෑසියම් සල්ෆේට් එකතු කරනවා. අවසාදනය වැඩි කරනවා. ඒ වගේම ඇලෙන සුළු අවක්ෂේපයක් ඇති කරනවා ඇලම් මගින්. දෙවන පියවරේදී සියුම් වැලි තට්ටුවක් තුලින් ජලය පෙරීමට සලස්වනවා. අනිකුත් ක්ෂුද්‍ර ජීවීන් සහ ප්‍රොටෝසෝවා කෝෂ්ඨ මෙහිදී ඉවත් කරනවා. පස් අංශු වල මතු පිටට අධිශෝෂණය වීමෙන් ක්ෂුද්‍ර ජීවීන් පස් අංශු අතර සිර වෙනවා. 99%ක් බැක්ටීරියා ඉවත් වෙනවා. සක්‍රීය කළ කාබන් අතිරේකද ඇතැම් විට යොදා ගනී. අවසන් පියවරේදී ක්‍රම ගණනාවක් අනුගමනය කරන්න පුළුවන්. ක්ලෝරිනීකృత කිරීම බහුලව යොදා ගන්නවා. ඊට අමතරව ඕසෝන් මගින් ඔක්සිකරණයෙන් ක්ෂුද්‍ර ජීවීන් මරා දමනවා කියනට ලකුණයි. කාර්මික අපජලය කර්මනාකරණයේදී ගෘහාශ්‍රිත වැසිකිලි භාවිතයන් නාගරික ජලා ප්‍රවාහන පද්ධති කර්මාන්තවල භාවිත වූ ජලය වලට කියනවා අපජලය කියලා. කාර්මික අපජලය පිරිසිදු කිරීමේ ප්‍රධාන පියවර දෙකයි. ප්‍රාථමික පිරියම් කිරීම, ද්විතීයික පිරියම් කිරීම. ප්‍රාථමික පිරියම් කිරීමේදී පාවෙන විශාල ද්‍රව්‍ය ඉවත් කිරීම, වැලි ඉවත් කිරීම, තෙල් සහ ග්‍රීස් ඉවත් කිරීම, ආසාදක තටාක තුල ඝන ද්‍රව්‍ය තැන්පත් කිරීම, රොන් බොර එකතු කර ඉවත් කිරීම, ජෛව ක්‍රියා භාවිත නොවේ. දැන් මේ අර රොන් බොර එකතු කර ඉවත් කිරීම සිදු කෙරේ. ඊට පස්සේ මේ ක්‍රියාවලියට ජෛවීය ක්‍රියා භාවිත නොවේ. 25%ක් 35%ක් පමණ අයින්ද්‍රිය ද්‍රව්‍ය මෙහිදී ඉවත් වෙනවා. ප්‍රාථමික පිරියම් කිරීමේදී. ඊළඟට ද්විතීයික පිරියම් කිරීම ගැන කියලා තියෙන්න ඕනි. සක්‍රීය කළ බොර ක්‍රමයෙන් හෝ කාන්දු පෙරහන් ක්‍රමය මගින් සිදු කරනවා. ක්ෂුද්‍ර ජීවීන් ඔක්සිකරණය පහසු කිරීම සඳහා ජලය වාතනය කරනවා. අයින්ද්‍රිය ද්‍රව්‍ය වලින් 75%ක් 95%ක් පමණ ඔක්සිකරණය කරනවා.
ක්‍රම දෙකේදීම ඉතිරි වන රොන් බොර නිර්වායු රොන් බොර ජීරකයක් වෙත යවනවා. මීතේන් සහ කාබන් ඩයොක්සයිඩ් බවට මෙහිදී පත් වෙනවා. ජීර්ණය වූ රොන් බොර පොහොර ලෙස කොම්පෝස් ආදී පොහොර සඳහා කාබනික පොහොර නිපදවන්න භාවිතා කරනවා. එතකොට මේ කියන පොයින්ට්ස් වලින් ඕනෑම 38ක් වැඩි කිරීම 4 150න් ලකුණු කීයද කියලා ලැබෙනවා. ඊළඟට 9 වෙනි ප්‍රශ්නය මේකෙදිත් A සහ B කියලා කොටස් දෙකක් තිබ්බා. A කොටස තෝරගත්තොත් මානව සමය ව්‍යුහය සහ කෘත්‍ය පැහැදිලි කරන්න තියෙන්නේ. ව්‍යුහය ගැන මුලින්ම බලමු. සම ප්‍රධාන ස්තර දෙකකින් යුතුය. අපි චර්මය සහ චර්මය. සමට යටින් ඇති ස්තරය අදස් චර්මයයි. අපි චර්මය කෙරටිනී භවනය වූ ස්තරීභූත ශල්කමය අපිච්චදින් යුතුයි. රුධිර සැපයීමක් නැහැ අපි චර්මයට. අන්තරාල තරලෙන් පෝෂක සහ ඔක්සිජන් ලබා ගනී. අපි චර්මයේ අභ්‍යන්තරම සෛල ස්තරයට කියනවා ජනක ස්තරය කියලා. අපි චර්මයේ මතුපිට පවතින සෛල තුනී න්‍යෂ්ටි රහිත අජීවී සෛල. ඒ වයේ සෛලෝප්ලාස්මයේ කෙරටින් මගින් ප්‍රතිස්ථාපනය වෙනවා. නිරතුරුව ගැලවිලා යනවා. ජනක ස්තරයේ සෛල වලින් මෙලනින් වර්ණකයේ ශ්‍රාවය කරයි. චර්මය අරීයල සම්බන්ධක පටකයෙන් තැනී ඇත. එතකොට චර්මයේ පවතින ව්‍යුහ විදිහට රුධිර සහ වසාවාහිනී සංවේදී ස්නායු අන්ත, ස්වේද ග්‍රන්ථි, ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි, රෝම සහ රෝම උද්ගාමක පේශි, සංවේදක ප්‍රතිග්‍රාහක තියෙනවා. එතකොට සංවේදක ප්‍රතිග්‍රාහක විදිහට මේ කියන වගේ ඕනෙම තුනක් නම් කරලා තිනවා නම් තව පොයින්ට් එකක් හම්බ වෙනවා. මයිස්න දේහාණු, පැසිනියන් දේහාණු, නිදහස් ස්නායු අන්ත, ක්‍රවුස් අන්ත බල්බ, රෆ්නි අවයවය, මර්කල් මඩල. ඊළඟට අපි බලමු B කොටස කෘත්‍ය මිනිසමේ කෘත්‍ය. එතකොට ආරක්ෂාව, දේහ උෂ්ණත්ව යාමනය, චර්මීය සංවේදීතාව, විටමින් D සංශ්ලේෂණය, බහිශ්‍රාවය, මිනිසමේ කෘත්‍යයන්. එතකොට මේවා විස්තර කිරීමක් වශයෙන් මම බලලා තියෙන පොයින්ට්ස් තමයි ශුද්‍ර ජීවී ආසාදන වලට රසායනික ද්‍රව්‍ය වලට ඇතුළු වීමට විජලනයට එරෙහිව සම ආරක්ෂා කරන සමමගින් ආසාදක ද්‍රව්‍ය භක්ෂක සෛලතාවය මගින් විනාශ කරනවා. මේ සඳහා විශිෂ්ට ප්‍රතිශක්තිකරණ සෛල සමෙහි අඩංගුයි. මෙලනින් වර්ණකය UV කිරණ වලට හානිකර බලපෑම් වලින් වළක්වනවා. ශ්වේද ග්‍රන්ථි, රෝම උද්ගාමක පේශි සහ රෝම දේහ උෂ්ණත්ව යාමනයට දායක වෙනවා. ස්පර්ශයට, පීඩනයට, උෂ්ණත්වයට, වේදනාවට සංවේදී සංවේදක ප්‍රතිග්‍රාහක සමේ තියෙනවා. හිරු එළියට නිරාවරණය වීමේදී සමෙහි ඇති ලිපිඩමය ද්‍රව්‍ය විටමින් D බවට පරිවර්තනය කරයි. ස්වේදය සමග යූරියා, සෝඩියම් ක්ලෝරයිඩ් බහිස්ත්‍රාවය විය හැක. එතකොට බහිස්ත්‍රාවය සම්බන්ධයෙන් මේ බහිස්ත්‍රාවීය ඵල දෙක විතරයි මම ඇතුළත් කරේ. තව අර සුවඳකාරක ද්‍රව්‍ය තියෙනවනේ දැන් සුදු ලුණු වගේ මේ වගේ දේවලුත් ස්වේදය හරහා බහිස්ත්‍රාවය වෙනවා. නමුත් මේ දෙක තියෙනවා නම් යූරියා, සෝඩියම් ක්ලෝරයිඩ් කියලා ඒ පොයින්ට් එක ලැබෙනවා. එතකොට මේකෙන් ඕනෑම කරුණු 38කට 4ෙන් වැඩි කරලා 150න් ලකුණු ලැබෙනවා. 9 වෙනි ප්‍රශ්නේ B කොටස කවුරු හරි තෝරගත්තා නම් පරිසර සංරක්ෂණයට අදාළ ජාත්‍යන්තර සම්මුති විස්තර කරන්න කියලා තියෙනවා. පරිසර සංරක්ෂණයට අදාළ සම්මුති ලෙස අන්තරායට දැන් මේ නම් ටික ලියාගෙන යනකොටත් ලකුණක් ලැබෙනවා. බලන්න. අන්තරායට ලක් වූ වන සතුන් සහ ශාක විශේෂ අන්තර්ජාතික වෙළඳාම් පිළිබඳ සම්මුතිය. ජෛව විද්‍යාත්මක විවිධත්ව සම්මුතිය, රැම්සාර් සම්මුතිය, නැත්නම් තෙත්බිම් සඳහා සම්මුතිය කිව්වත් හරි. නැව් මගින් සිදුවන දූෂණය වැළැක්වීමේ අන්තර්ජාතික සම්මුතිය නැත්නම් මාපෝල් සම්මුතිය කිවනම් හරි. මොන්ට්‍රියල් සම්මුතිය, කියෝතෝ සම්මුතිය, බාසල් සම්මුතිය දැක්විය හැකියි. ඒතර අපි බලමු සයිට්ස් සම්මුතිය ගැන. ජීවීන් අන්තර්ජාතික වෙළඳාම නිසා පැවැත්මට තර්ජනයක් නොවන බව තහවුරු වීමට අපනයනය සඳහා අනුමැතිය සහ බලපත්‍ර අවශ්‍යයි. උදාහරණ ශ්‍රී ලංකාවේ කොටියාගේ සම, සීකස් ශාකය මේවට බලපත්‍ර අවශ්‍යයි. ජෛව විවිධත්ව සම්මුතියේ අරමුණු 3ක් තියෙනවා. ඒ අරමුණු නම් කරනකොට ලකුණු හම්බ වෙනවා. ජෛව විද්‍යාත්මක විවිධත්වයේ සංරක්ෂණය, ජෛව විද්‍යාත්මක විවිධත්වයේ සංරක්ෂකවල තිරසාර භාවිතය, ප්‍රවේණික සම්පත් සමානාත්මතාවයෙන් යුතුව බෙදා ගැනීම මේ කියනවා. තෙත්බිම් සඳහා වන සම්මුතිය රැම්සාර් සම්මුතියයි. තෙත්බිම් වල ඇති සම්පත් සංරක්ෂණය සහ නැනවත් පරිහරණය සඳහා වැදගත්. ශ්‍රී ලංකාවේ රැම්සාර් තෙත්බිම් 6කි. මේ තෙත්බිම් 6
නිවැරදිව නම් කරාට තව ලකුණක් ලැබෙනවා මේ හයම සඳහන් කරන්න ඕනි. ආන විලුන්දාව බූන්දල කුමන මාදුගඟ වන්කාලේ විල්පත්තුව. ක්‍රියාන්විත නිසා හෝ අහම්බෙන් හෝ නැව් මගින් සිදුවන සාගර පරිසර දූෂණය වැළැක්වීමට මාපොල් සම්මුතිය පිහිටුවා දෙනවා. ඒ දුඹුරු පාටින් තියෙන කොටසට ලකුණු ලැබෙන්නේ තෙල් සහ වෙනත් හානිකර ද්‍රව්‍ය අහම්බෙන් සිදුවන විසුරුම් අවම කිරීම මගින් සාගර පරිසරය ආරක්ෂා කරනවා. ඕසෝන් ස්තරය ආරක්ෂා කර ගැනීමට මොන්ට්‍රියල් සම්මුතිය තියෙනවා. එතකොට මේ දුඹුරු පාටින් තියෙන කොටසට ලකුණු නැහැ. ඕසෝන් ස්තරයේ ක්ෂය වීමට බලපාන ද්‍රව්‍ය අධීරයෙන් අධීර ඉවත් කිරීමට සැලසුම් කරනවා. හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමට පිටවාගත් සම්මුතිය තමයි කියෝතෝ සම්මුතිය කියලා කියන්නේ. දෝහා කටාර්හිදී කියෝතෝ සම්මුතිය දෝහා සංශෝධනය කියලා අලුත් එකගතාවයකට ඇවිල්ලා තියෙනවා. 2012 තමයි මේක වුනේ. ඒකදී 2013 ඉඳලා 2020 වෙනකොට පාර්ශවකරුවන්, ඒ කියන්නේ මේ සම්මුතියට අස්සන් තියපු රටවල් පාර්ශවකරුවන් හරිතාගාර වායු විමෝචනය 18%කින් අඩු කිරීමට කැප වෙලා ක්‍රියාත්මක වෙන්න ආරම්භ කරලා තියෙනවා. අනතුරුදායක අපද්‍රව්‍ය දේශ සීමා හරහා පරිවහනය සහ බැහැර කිරීම පාලනයට තමයි බාසල් සම්මුතිය තියෙන්නේ. අපද්‍රව්‍ය ආකාර දෙකක් ඒගොල්ලෝ හඳුන්වලා දීලා තිනවා. ඒවා තමයි අපද්‍රව්‍ය සහ වෙනත් අපද්‍රව්‍ය කියලා කියන්නේ. අපද්‍රව්‍යයට අයිති වෙනවා ලෙඩ්, මර්කරි වගේ බැරලෝහ අඩංගු ද්‍රව්‍ය. වෙනත් අපද්‍රව්‍යයට අයිති වෙනවා රෝගකාරකයින් අඩංගු රෝහල් අපද්‍රව්‍ය ආදිය. එතකොට මේ කියන කරුණු වලින් 38ක් තියෙනවා නම් 4ෙන් වැඩි කරලා 150න් කීයද කියලා ලබා ගන්න. ඔන්න අපි අවසාන ප්‍රශ්නෙට ආවා කෙටි සටහන් ලිවීම. එතකොට ජෛව ආතති ප්‍රදාහක ප්‍රතිචාරය ආකියා රාජධානිය මේ කියන කරුණු මේ කියන මාතෘකා ඔස්සේ මේ කියන මාතෘකා තුනම යටතේ කෙටි සටහන් ලියන්න ඕනි. ජෛව ආතති ශාක පලිබෝධකයන් ව්‍යාධි ජනකයන් කියන වචනේ තියෙනවා නම් හරි. නිසා ජෛව ආතතිය ඇති වෙනවා. ශාක ආරක්ෂක යාන්ත්‍රණ ඇතැම් ඒවා පෙර සිට පවතී කියනවට ලකුණයි. ඇතැම් ආරක්ෂක යාන්ත්‍රණ ආසාදනය වූ පසුව ඇති වෙනවා කියනවට. ආසාදනය වූ පසුව එහෙම නැත්නම් පලිබෝධ ආක්‍රමණ වලින් පසුව කියනවට ලකුණයි. එම නිසා ආරක්ෂක යාන්ත්‍රණ ආකාර දෙකකි. පෙර සිට පැවති යාන්ත්‍රණ, ප්‍රේරිත යාන්ත්‍රණ. නැත්නම් ප්‍රේරිත ව්‍යුහමය සහ රසායනික ආරක්ෂක යාන්ත්‍රණ. ඔන්න පෙර සිට පැවති යාන්ත්‍රණ ගැන විස්තර කරද්දී ඉටි වලින් සෑදුණු උච්චර්මයේ ප්‍රමාණය සහ තත්වය, අපිචර්ම සෛල බිත්තිවල ව්‍යුහය සහ ඝනකම, පූටිකා ප්‍රමාණය, ස්ථානය සහ හැඩය, විෂ සංයෝග, එහෙම නැත්නම් ඇල්කලොයිඩ, ෆීනෝල, ටර්ෆිනොයිඩ, ලෙක්ටින් මේ වගේ ඕනෑම තුනක්. කටු තුණ්ඩ ට්‍රිකෝම මේ කියන ඒවා තමයි පෙර සිට පවතින ආරක්ෂක යාන්ත්‍රණ. ඊළඟට ප්‍රේරිත යාන්ත්‍රණ මොනවද කියලා යාන්ත්‍රණ කීපයක්ම තියෙනවා. ඒ යාන්ත්‍රණ වලින් ඕනෑම තුනක් නම් කරලා තියෙනවා නම් එක පොයින්ට් එකක් ලැබෙනවා. සෛල බිත්තියේ රූප විද්‍යාත්මක වෙනස්කම්, වාල්කය සහ ඡේද ස්තරයේ සෑදීම, ෆීනොලික සංයෝග, විෂ සංයෝග, දිලීර සෛල බිත්ති බිඳ හෙළන සහ කෘමි අවයව වලට හානි කරන එන්සයිම. ප්‍රදාහක ප්‍රතිචාරය පිළිබඳව කෙටි සටහනේදී තියෙන්න ඕනේ ක්ෂුද්‍රජීවී ව්‍යාධිජනක ආසාදනයක් නිසා හෝ පටක තුවාල වීමක් නිසා ආරම්භ වෙනවා කියනවට. දේහය තුල ඇති වෙන සහජ ප්‍රතිශක්තිය ආරක්ෂක ප්‍රතිචාරයක්. සහජ ප්‍රතිශක්තිය ආරක්ෂක ප්‍රතිචාරයක් කියලා තියෙනවට ලකුණයි. හානි වූ පටක මගින් නිදහස් වන රසායනික සංඥා අණු. මේ රසායනික සංඥා අණු කියලා තියෙනවට ලකුණයි. රුධිර වාහිනී විස්තරණය කියනවට ලකුණයි. පාරගම්‍යතාවය වැඩි කරනවා. රුධිර නාල හරහා සංක්‍රමණය වන මහා භක්ෂාණු ආක්‍රමණික ව්‍යාධි ජනකයින් විනාශ කරයි. හානියට ලක් වූ ස්ථානයේදී ක්ෂුද්‍ර ජීවීන් විනාශ කර පටක කරා පැතිර යාම වළක්වයි. පටක අලුත් වැඩියාව දිරිගන්වීම සිදු කරයි. ඊළඟට මේ කියන ආසාදනය සහ තුවාලයන් නිසා ඇතිවන සංඥා අණු ආකාර දෙකක් තියෙනවා. හිස්ටමින් කියලා තියෙනවා නම් ලකුණයි, සයිටෝකයින කියනවා නම් ලකුණයි. ප්‍රදාහක ප්‍රතිචාරයේ බාහිර ලක්ෂණ නම් කරලා ඒ ලක්ෂණ ඉදිරියේ විස්තර කරලා තියෙනවට ලකුණක් ලැබුණා. රතු වීම, රුධිර වාහිනී විස්තරණ නිසා රතු වීම සිද්ධ වෙනවා කියනට ලකුණයි. අධික පරිවෘත්තීය තාපය නිසා රත් වීම.
රුධිරවාහිනී වල පාරගම්‍යතාවය වැඩි වෙලා පටක තරලය පටක තුලට කාන්දු වීම නිසා ඉදිමීමක් ඇති වෙනවා කියනවට ලකුණයි. නියුරෝන හානි වීම සහ ක්ෂුද්‍රජීවි විෂ නිසා වේදනාව හට ගන්නවා කියනවට ලකුණයි. බොහෝ ප්‍රදාහක ප්‍රතිචාරවල සැරව ප්‍රතිඵල ලෙස සැරව එකතු වෙනවා කියනවට පොයින්ට් එකක් දුන්නා. ඊළඟට ආකියා රාජධානිය පිළිබඳ කෙටිසටහන් නේදී මේවා තියෙන්න ඕනේ. ප්‍රාග්න්‍යෂ්ටිකයි ඒකසෛලිකයි. සෛල බිත්තිය ප්‍රෝටීන සහ පොලිසැකරයිඩ් වලින් සෑදෙනවා. ආන්තික ලවණකාමී ආකාර ආන්තික තාපකාමී ආකාරය ඉන්නවා. ඊට අමතරව මධ්‍යස්ථ පරිසරවලත් වාසය කරනවා. ආකියා බැක්ටීරියා ආකිර අධිරාජධානියට උදාහරණ මීතේන් ජනක බැක්ටීරියා කියනට ලකුණයි. සමහර විශේෂ ගවයන් වේයන් ශාකභක්ෂකයින්ගේ ආහාර මාර්ග තුල නිර්වාහි තත්ත්වයට තේ වාසය කරනවා කියනට ලකුණයි. එහෙනම් මේ 10 වෙනි ප්‍රශ්නේ කෙටිසටහන් ලිවීම ඔබ තෝරගත්තා නම් මේ මාතෘකා තුනම ඔස්සේ කෙටිසටහන් ලිවිය යුතුයි. එතකොට මේ කියන මාතෘකා ඔස්සේ පොයින්ට්ස් 38ක් එකතු කරගත්තොත් 4ෙන් වැඩි කරලා 150න් කීයද කියලා ලැබෙනවා. එහෙනම් දැන් අපි මොඩල් පේපර් 1 පළවෙනි අනුමාන ප්‍රශ්න පත්‍රය යටතේ සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක්ම සාකච්ඡා කරා වීඩියෝ 3ක් යටතේ. එතකොට මේ එක් කොටස් වල PDF ඔබට ලබා ගැනීම සඳහා කමෙන්ට් එකක් මගින් ඊමේල් ලිපිනේ හරි WhatsApp අංකය හරි යොදන්න. එතකොට මේ පේපර්ස් 3 කරලා මේ වීඩියෝස් හරහා ඔබ කරෙක්ෂන්ස් කරාට පස්සේ ෆයිනලයිස් කරගන්න පුළුවන් 100න් මොඩල් පේපර් 1 වලට 100න් ඔබට කීයක් තියද කියලා. ඒක කරන්නේ MCQ පේපර් එකට ඔබට 50න් කීයද කියලා ලකුණු ලැබෙනවා. ස්ට්‍රක්චර්ඩ් එසේ පේපර් එකට 400න් කීයද කියලා ලකුණු ලැබෙනවා. එසේ පේපර් එකට 600න් කීයද කියලා ලැබෙනවා. එතකොට මේ 400ත් 600ත් එකතු කරලා ස්ට්‍රක්චර්ඩ් එසේ පේපර් වල ප්‍රශ්න ලකුණු එකතු කරලා 20න් බෙදුවාම ඔබට එනවා 50න් කීයද කියලා. ඒ ලැබෙන ලකුණ MCQ ලකුණට ඔබ කෙලින්ම එකතු කරන්න. ඊට පස්සේ 100න් කීයද කියලා ලැබෙනවා. එහෙනම් ඉදිරි වීඩියෝ වලදී 13 ශ්‍රේණිය 3 වන වාරයට සහ 12 ශ්‍රේණිය 3 වන වාරයට අදාළ පාඩම් ආවරණය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අතර ඉල්ලීම් පරිදි මේ විදිහට ආදර්ශ ප්‍රශ්න පත්‍ර ඔබ වෙත ගෙන එන්න සූදානම්. ඒ හින්දා යාළුවන් අතර ෂෙයා කරගන්න, ඒ වගේම හොඳින් පාඩම් කරගන්න, විභාගය ජය ගන්න. ස්තුතියි.